මෝහක්ඛයෝ නිබ්බානං. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කෙරිලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසවාගෙන කටයුතු කරන්නට ලැබීම ඊටාම විශේෂ වූ දුර්ලභ වූ ගණේ පින්කමක් ලෙස තමයි ගණන් ගන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මේ සත්වයාට පුළුවන්කම ලැබෙනවා තමන් මුලා වෙලා ඉන්න මුලාවෙන් ගැලවිලා එළියට එන්න. මොකද මේ සංසාර ගමනක් යන සත්වයා මේ සංසාරේ එක්තරා ආකාරයකට පීඩා විඳිනවනේ. හැබැයි ඒක ඒ සංසාරේ තැවෙනවා කියන කාරණාව කිසිම කෙනෙක්ට ලේසියෙන් දැනෙන්නේ නැහැ පින්වතුනි. ඒ දැනෙන්නේ නැති නිසාම ඔවුන් මේ ජීවිතේ ලැබිලා තියෙන අවස්ථාව යම් යම් දේවල් හොය මොනවා හරි දේවල් හොය විඳින්න උත්සාහ කරනවා. හැබැයි ඒ විඳින්නයි කියලා ඔවුන් උත්සාහ කරන්නේ, මේ කතාව හොඳට තේරුම් ගන්න. ඔවුන් උත්සාහ කරන්නේ මේ ඇහැ හරහා, කන හරහා, නාසය, දිව, ශරීරය හරහා යම් යම් ආරම්මන මනසට දීලා, මනස වෙත කියලා මෙතනදී ගන්න හිත, ඒ හිත සතුටු කිරීමේ ක්‍රමවේදයක තමයි සත්වයා ඉන්නේ. එතකොට ඇහැ හරහා රූප හොයන්න මහන්සියක් වෙන්න එපයි. කන හරහා රූප හොයන්න මහන්සියක් වෙන්න ඕනේ. කන හරහා ශබ්ද අහන්න. නාසය හරහා ගඳ සුවඳ ලබා ගන්න මහන්සියක් වෙන්න එපයි. දැන් ඔයගොල්ලෝ හිතන්න නිකන් හඳුන් කූරක් ගැව්වහම සුවඳයි. එතකොට මේ හඳුන් කූරු පෙට්ටියක් අපි ගේන්න ඕනේ. ඒක ගේන්න කඩේට යන්න ඕනේ. කඩේට ගියාට වැඩක් නැහැ, සල්ලි තියෙන්න ඕනේ. සල්ලි හොයන්න ජොබ් එකක් තියෙන්න ඕනේ. ජොබ් එකක් කරන්න අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. බලන්නනේ බෙන්දේ හඳුන් කූරු පෙට්ටියක් ගන්න විදින්න දුක මිනිස්සෙක්. දැන් මේකත් එක්ක සත්වයාගේ සැපය, සාමාන්‍ය ලෝකේ ජීවත් වෙලා ඉන්න සත්වයාගේ සැපය දුක මිශ්‍රයි, වෙහෙස මිශ්‍රයි, පීඩා මිශ්‍රයි. යම් කිසි කෙනෙක් හොරාට සල්ලි අච්චු ගෙවුවොත් ඒ සල්ලි හොර සල්ලිනේ. සමහරු අධාර්මිකව යම් කිසි දානයක් ඉපදුවොත් ඒ ධනය අධාර්මික වස්තුවක්. ඒ අධාර්මික වස්තුවෙන් දෙන දානීය මහත්ඵල නැහැ. අනේකගේ ධම්මේන ලද්දා සුපසන්න චිත්ත. ධාර්මිකව ලද දෙයක් වෙන්න ඕන. අධාර්මිකව උපයපු ධනෙ අධාර්මිකයි වගේ. දැන් සල්ලි වල අධාර්මික කියලා ලියවිලා නැහැ. හැබැයි අධාර්මික උපයපු නිසා ඒක අධාර්මිකයි. වෙහෙසෙන් උපයන සැපය වෙහෙස මිශ්‍රිතයි. ඒ නිසා කවදාවත් සත්වයට රූප හරහා, ශබ්ද හරහා, ගන්ධ රස ස්පර්ශ හරහා, ධම්මාරම්මන හරහා 100% සැපයක් උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. 100% සැපයක් උපදින්නේ නැහැ. හේතුව ඒක එකක් තමයි කෙලෙස් වලින් වැහිලා තියෙන්නේ. අනිකනේ කිව්වේ අට්ඨකංකාලූපමා කාමා කියලානේ, මේ කාමයේ ඇට කෑලි වගේ කියලා. බල්ලට ඇට කෑල්ලක් අහුණාම ඒ සතා ඒක කන්නේ
ඒ මස් කට්ට හැපෙනකොට කටු ඇනිලා තුවාල වෙන තමන්ගේම උගුරේ ලේ රහ බලන්න. ඒ වගේ සත්වයා මට තේරෙන්නේ නෑ මේ තමන්ම මහන්සි වෙලා ඒ මහන්සියෙන්ම යමක් උපදවගෙන එයින් සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒකේ තියෙන්නේ තමන්ගේම මහන්සිය කියලා දැනෙනවා නම් දැනෙන්න එපා. තමන් මේ සතුටු වෙන්නේ තමන්ගේ මහන්සියට. තමන් මේ සතුටු වෙන්නේ තමන්ගේ වෙහෙසට. තමන් මේ සතුටු වෙන්නේ තමන්ගේ පීඩාවට. තමන් මේ තමන්ගෙන් වැය වූ ධර්මතාවලට සතුටු වෙනවා. කුඹුරක් කරන කෙනෙක් මාස ගානක් කුඹුරත් එක්ක ඔට්ටු වෙලා වී ටික අතට අරගෙන මේ ඇතියන්තන් දැම්මන් දින්නා කියලා හිතනවා. තමන් මඩත් එක්ක ඔට්ටු වෙච්ච සතුට අවුවේ කට්ට කාපු සතුට නියපුතු වස්සට මඩ ගිහිල්ලා තියෙන සතුට දේ විඳින්නේ. වී ටික අවුවේ දාගෙන වේල අවුවේ කරවෙවි ඔය වී වේලන කාලේට මිනිස්සු කළු වෙනවා කරවල කැලි වගේ. හොයන්න බැරි වෙන්නේ. අපි කාගේ හරි මේ ටිකක් වැඩිපුර කළු වෙලා තිබ්බොත් අපි ඒක නියන්නේ මොකෝ වී වේලුවද? අහනවනේ වී වේලුවද? හේතුව අර කියන තත්වයට ඒ අය විසින් පත් වෙලා. නමුත් සත්‍යයට මේක දැනෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇතුලේ ඔන්න ඔය කියන මේ වෙහෙසින් ලැබිය හැකි සැපය කියන එක දුරු කරනවා. වෙහෙසින් ලැබිය හැකි සැපය දුරු කරනවා. සැපය ලබන්න පුළුවන්. වෙහෙසින් ලබන්න පුළුවන් සැපය දුරු කරනවා. එහෙනම් කොහොමද ලබන්නේ? විවේකජං පීති සුඛං. විවේකී විපදිච්ච සැපයක් තියෙනවා. දැන් පැවිද්දෙක් මගේ පිංගුතුනි හොඳට කල්පනා කරන්න පැවිද්දෙක් සතුටින් ඉන්නේ. අපි සතුටින් නෙමෙයි නම් මේ කැලේට වෙලා ඉන්නේ නෑනේ. හැබැයි අර කාමයන් සෙවීමේ දුක අපිට නෑ. කාමයන් සෙවීමේ දුක අපිට නෑ. ඒ කාමයන් පරිස්සම් කරගැනීමේ දුක අපිට නෑ. මේ සෙනසුනක් වුණත් මහා බලාපොරොත්තු තියාගෙන මේ සෙනසුන් වල ඉන්නේ නේ. අපි අසුරු කරන්න ගත්තොත් කාව හරි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ 100%ක් නම් විශ්වාසය තියාගන්න අපි දන්නවා බෑ කියලා. කොහොමද තියන්නේ? හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. චිත්ත චෛතසික පරම්පරාවෝ හේතුන්ට අනුරූපීව හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නවා නම් මෙන්න මේ පරියාය තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකින් උපදින සතුටයි මේ පරියාය තේරුම් ගත්තට පස්සේ ලැබෙන මානසික නිදහසයි. ඒ නිදහස මත පදනම් වෙන ධර්ම අවබෝධයයි තමයි සත්‍ය එක්ක නිවනට එක්කයි යන්නේ. එහෙම නැතුව එක එක්කෙනාව ලොකු කරගන්න තම තමන්ගේ ආයතන ලොකුයි කියන්න තම තමන්ගේ ගුරුහාමුදුරුවන්ගේ පැවැත්ම කියන්න ගුරුහාමුදුරුවන්ගේ මේ පරම්පරාව කියන්න ඉගෙනගත්තු ධර්මතාරණා ධර්ම පොත් පෙන්නන්න ලොකු හාමුදුරුවෝ හරි කවුරු හරි කෙනෙක් ළඟ හිටපු කෙනෙක් මරුණාට පස්සේ ආයා දිව්‍ය ලෝකෙ ගියේ අපිට හීනෙන් ඇවිල්ලා මෙහෙම කිව්වයි කියන්න ඔබ ඔයගොල්ලෝ දන්නේ නැතුණාට ඒගොල්ලෝ මේ රහත් වෙලා හිටිය සෝවන් වෙලා හිටිය අභිඥා ලබාගෙන හිටිය දාන ලබාගෙන හිටියයි කියලා මොනවද ඒ ලබන තුච්ච සතුට? ඒ එහෙම සතුට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නේ. ඒවා මේ ලෝකයට අයිති ධර්මතා. තමන් තුළ තියෙන ප්‍රතිපදාව ලෝකෙට පිඟුතුනි ආධ්‍යාත්මය කියන එක ලෝකෙට පේන්නේ නැහැ. පෙන්වන්න දඟලන්නත් හොඳ නැහැ. බාහිරට පේන්නේ ආධ්‍යාත්මය නෙමෙයි ගුණය. සීලය නෙමෙයි පේන්නේ ගුණය. සීලය තම තමන්ට පුද්ගලිකයි. ගුණයයි ලෝකෙට පේන්නේ. කවුරු හරි කෙනෙක්ගේ සීලය මයින් යනවා නම් පේන ටිකෙන් ඒකම අඥානකමක්. කවුරු හරි කෙනෙක්ගේ ආධ්‍යාත්මය මයින් යනවා නම් පේන ටිකෙන් ඒකම අඥානකමක්. මොකද අපිට හොඳටම තේරෙනවා ආධ්‍යාත්මය කියන එක සීලය කියන එක පුද්ගලිකයි. ඒක එළියට යන්නේ නැහැ. හැබැයි සීලය නිසා මතුවෙන ගුණය අනේක කිව්වේ සිල් සුවඳ. ඒ සීලයත් එක්ක හික්මෙන ගුණය. දැන් සිල් සුවඳ දසාත පැතිරෙයි. එම කතාවක් තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ. ඒ පැතිරෙයි. ඒතෝ දැනෙයි නෙමෙයි. පැතිරෙනවා කියන්නේ පිංගුතුනි ඒ ස්වාමීන් වහන්සේලා එක්තරා ආකාරයකට ගුණවන්ත වෙද්දී අනේ අර ගුණවන්ත ස්වාමීන් වහන්සේලා හරි සිල්වත් උතුමෝ කියලා ඒ ගුණවන්තකමත් එක්කයි ඒක බැඳෙන්නේ.
ඒ ගුණවන්තකමත් එක බැඳුනහම තමයි ඒ සීලය රහ වෙන්නේ, සීලය රසවත් වෙන්නේ. නැත්තම් මොකද? යම් සමාදානං තං වතං. යමක් සමාදන් වුණොත් ඒක වෘතයක්. සංවරට්ඨේන සීල. අන්න සංවර වීමේ අර්ථයෙන් තමයි දූතහංගේ වුණත් පිංගුතුනි ගුණ පිළිවෙතක් අපිච්ච සන්තුට්ඨාදී ගුණ වලට තමයි ඒ ධර්මතා සමාදන් විය යුත්තේ. එහෙනම් හේතුන් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති කියන ධර්මතාවය වටහා ගත්තට පස්සේ කිසිම කෙනෙක් ගැන 100% විශ්වාසය අපිට තියන්න බෑ. හේතුව හේතුන්ට අනුරූපීව හටගන්න රූප ධර්මතා හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා වගේ හේතුන්ට අනුව ඇති වෙන චිත්ත චෛතසික ධර්මයෝ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙලා යනවා. අපිට පුළුවන් හේතු සකස් කිරීම කරන්න විතරයි. පින්වතුනි මේ ලෝකේ බැඳිලා තියෙනවා මහා දුක් කන්දරාවකින්. සත්‍යයට මේක තේරෙන්නේ නැහැ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. මරණයක් දුකක්, ජරාවක් දුක, ව්‍යාධියක් දුක. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අල තියෙනවා. යං පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. යමක් කැමති දෙයක් නොලැබෙනවද ඒකත් දුකක්. මේ දුක් එක්ක ලෝකේ සත්වය ඔක්කොම බැඳිලානේ. බලන්න කොගොල්ලෝ මේ ජීවිතේ මේ දුකේ නැද්ද කියලා. පළවෙනි එක ජාති දුක. බලන්නේ නැද්ද කියලා. සත්වය ඉපදීමට පත්වීමම ලෝකෙට මහ දුකක්. ඒ ඉපදීමත් එක්ක යාට ලැබෙනවා මේන්ටේන් කරන්න ඕනේ නැත්නම් නඩත්තු කළ යුතු පංචස්කන්ධය. අන්නේ ස්කන්ධ පහ අම්මගේ බඩේ ඉඳන් මේ ලෝකෙට ඉපදෙන අවස්ථාව මහ දුක. අවීචි ඉන්නවා වගේ කියන අම්මගේ කුසය තුල ඉන්නකොට අපායක ඉන්නවා වගේ කියලා කියන්නේ. අපායක ඉන්නවා වගේ. අම්මා ලුණු ඇඹුල් ටිකක් කනකොට උණු වතුර ටිකක් බොනකොට ගින්දර හැලියක පැස වෙනවා වගේ කියලා කියන්නේ. ලෝකෙම නිරේකට වෙන්න කියලා කියන්නේ. බලන්න අම්මගේ බඩින් එළියට එන දරුවෙක් අර බඩ ඇතුලේ හිර වෙලා ඉඳලා දැන් ඕගලන්ට පුළුවන්ද ඕගලන්ගේ සයිස් එකේ පෝර බෑග් එකක් මහලා ඒ පෝර බෑග් එකට දාලා මාස 2-3ක් තිබ්බොත් ඉන්න පුළුවන්ද? පින්තුනි ලේසි නෑ. තත්පරෙන් තප්පරේ දැනෙනවා යනවා. හැබැයි ඔබත් මමත් දස මාසයකට ආසන්න කාලයක් මව් කුසේ ඉඳලා තමයි මව් කුසෙන් එළියට එන්නේ. පින්තුනි හිරගේක දස මාසයක් ඉන්නවක ලේසි මව් කුසේ දස මාසයක් ඉන්නවට වඩා. කතා කරන්න බෑ, අඬන්න බෑ, රිදෙනවා, හිර වෙලා නැමිලා අතපය පොඩි වෙලා එළියට එන වෙලාවේ අම්මගේ මව් කුසින් කොයිතරම් දුකක් විඳිනවද සත්වයා? මිනිස්සු ඔක්කොමලම අඬාගෙන උපදින්නේ හරියට අලියෙක් අර ඉඳිකට තුඩකින් එහා පැත්තට එනවා වගේ කියලා දක්වලා තියෙනවා. කොයිතරම් අමාරුද අම්මගේ ශරීරයෙන් අපිට එළියට එන්න? මොන තරම් දුකක් විඳිනවද? සමහරක් වෙලාවට එන්නේ නැති වෙනකොට අර මේ වැකියුම් වගේ දාලා අදිනවා එළියට. බලෙන් අදිනවා පින්වතුනි මේ ඔළුවට හරි කොයිට හරි දාලා. ඔළුවනේ එන්නේ මුලින්ම සාමාන්‍යයෙන්. මේව දාලා ඒකින් බලහත්කාරයෙන් අදිනවා. ඒ ඉපදීමට පින්වතුනි ඔබත් මමත් භාජනය වුණා මේ ජීවිතේ. හොඳයි මේ මනුෂ්‍ය ජීවිත ඉපදීමනේ. මට මතකයි මම ඔය එක්තලා ආරණ්‍යක හිටියා නාගලන කියලා. අරිසිමලයේ වනසේනාසන සංචිතයට අයිති. මේවට ඉස්සර කරන්ට් තිබ්බේ නෑ. පස්සේ කාලෙදි මේ ලයිට් කණු දාන්න කියලා රෑ හවස වලවල් කපලා ගියා. එදා එළදෙනක් තමන්ගේ පැටියව වදන්න තැනක් හොයාගෙන යනකොට එළදෙනට පැටියව හම්බ වෙනවා මේ වල උඩදී. වල උඩදී පැටියව හම්බ වෙන්නේ. පින්වතුනි. පැටිය කෙලින්ම අම්මගේ බඩින් එළියට එනවත් එක්කම වැටෙන්න ගිහිල්ලා අර වල ඇතුළට. මම පහවදා උදේ එළියට ගිහිල්ලා පින්ඩපාත යන්න එළියට බහිනකොට තමයි දැක්කේ. පුදුම දුකක් මේ සතා විඳලා තියෙනවා පින්වතුනි. ඔළුව උඩ අතට තිබ්බේ. ඇඟ යටට ගිහිල්ලා කකුල් අත පය ඔක්කොම අර පොඩි වලේ ලයිට් කණුව කපන වලේ සම්පූර්ණ gediya පිටින් බහැලා. හොම්බ ඇදීලා ගිහිල්ලා මැරිලා මැස්සෝ එකක් වහලා තිබ්බා. කොහොමද ජාති දුක? තවත්
ඔය සත්තු දරුවන්ට උප්පත්තිය දෙන විදිහ අන්තර්ජාලය හොයලා බලන්න. සත්තු දරුවන්ට උප්පත්තිය දෙන විදිහ අන්තර්ජාලය හොයලා බලන්න. කිඹුලා කොහොමද දරුවෝ බිහි කරන්නේ? අලියෙක් දරුවෙක් බිහි කරන්නේ කොහොමද? බලන්න පිටුතුනේ මහා දුකක් විඳිනවා. ගවයෙක් දරුවෙක් බිහි කරන්නේ කොහොමද? බල්ලෙක් පැටව ගහද්දි කොහොමද? පූසෙක් පැටව ගහද්දි කොහොමද? මේ ඔක්කොම බලන්න. පිටුතුනේ මනුෂ්‍යයට මෙච්චර තාක්ෂණයේ දියුණු වෙලා තියලත් තවමත් සමහරක් වෙලාවට අම්මලගේ බඩින් සීස කරලත් දරුවෝ ගන්නවනේ, කපලත් ගන්නවනේ. හේතුව ජාති දුක කියන එක පිටුතුනේ මහත්. හදිසියවත් අම්මට සීනිය ඇදලා තිබ්බොත් දරුවටත් ඒක බලපානවා. අම්මට කොවිඩ් තිබ්බොත් දරුවට බලපාන්න පුළුවන්. අම්මට H1N1 තිබ්බොත් නැත්නම් සූකර උණ වගේ ලෙඩක් තිබ්බොත් දරුවට ඒක බලපාන්න පුළුවන්. අම්මට සෙම හැදලා තිබුණොත් දරුවටත් සෙම හැදෙන්නත් පුළුවන්. ඒක කර්මානුරූපීව වුවත් જાතියත් එක්කත් ඒක වෙනවා. අම්මා ගන්න බේත් හේත් දරුවට බලපාන්න පුළුවන්. එහෙනම් જાතිය දුක. එක එක දරුවෝ බිහි වෙනවා. ඔටිසම් වෙලා උපදිනවා. මන්ද බුද්ධික වෙලා උපදිනවා. කතා කරගන්න බැරුව උපදිනවා. ඇස් ඇලිලා උපදිනවා. ඇස් නැතුව උපදිනවා. පිළිකා සහිත උපදිනවා. පපුවේ හිලක් සමහරුන්ගේ උපදිනකොටම මොකද වෙන්නේ? ජාතියටපත් වීම නිසා මිනිස්සයා විඳින දුක් අන්දරාවෙන් චුට්ටක් තමයි මේ කිව්වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා මහණෙනි මේ ලෝකේ සැප හොය දුවන්නේ නැතුව කල්පනා කරහන් ජාතිය කියන්නේ කොයි තරම් දුකක්ද? නැවත නැවත මේ ජාති දුකටපත් වෙන්න වුණොත් ඒක ලේසි නෑ. එක එක ආත්ම භාවවල වල එක එක ආකාරයෙන් උපදිනකොට ඒක දරා ගැනීම ලේසි කාරණාවක් නෙවෙයි. ඒක දරා ගන්න ලේසින් කෙනෙක්ට බෑ කියන එක පින්වතුනි මතක තියාගන්න. එනිසා නැවත වාරයක් එවැනි උත්පත්තියකට ගිහිල්ලා ඒ වගේ දුක් විඳින්න වෙයි කියන එක මේ සංසාර ජීවිතයත් එක්ක සැනසෙන්න සැප විඳින්න යන සත්වය කල්පනා කරන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. හරි එකත් පැත්තකට දාමු. කොහමද ඉපදුනානේ එකපාර ඉවරයි අපිට මතකත් නැහැ කියලා. ඔකේ තව එකක් තියෙනවා මරණම්පි දුක්ඛා කියලා. මරණය මේ ගැන නම් කියන්න ගියොත් ලෝක කතාවක් කියන්න වෙනවා. මරණය කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ගැලප් කතා වෙන මහ පුදුම දෙයක් පින්වතුනි. පුදුම දෙයක්. මොකද ඇත්තටම අපි උනත් ජීවිතේ මරණ ගණනාවක් දැකලා තිබ්බට මරණ ගණනාවක් දැකලා තියෙනවා. එක එක විදිහට දැකලා තියෙනවා. යාළුවෝ මැරලා තියෙන එකට හිටිය. හැප්පිලා මැරලා තියෙනවා යාළුවෝ. ඉස්කෝලේ කාලේ මට මතකයි මං ඕ ලෙවල් ලියන කාලේ විභාගෙට එන්න කලින් නිවාඩුවක් තිබ්බා අපිට. අන්නේ නිවාඩුවේ එක දරුවෙක් මගේ යාළුවෙක් පොකුණක ගිලිලා මැරුණා. අපිට ඒ කාලේ ඒක දැනුණා. ඒ ළමයි විභාගෙට ආවේ නැහැ කියලා. අනේ මෙයාට එන්න මැරුණානේ කියලා. හැබැයි වෙන පණිවිඩයක් ඒ මරණය කියන කතරේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. ඒ තමයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයම්. අන්නේ පණිවිඩය. අපි සියලු දෙනාටම මේ ලෝකේ දවසක දාලා යන්න වෙනවා කියන මහ ගැඹුරු පණිවිඩයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපිට ලැබුණා. ඒක දැනෙනකොට ටිකක් වයස ගිහිල්ලා එතකොට දැන් මම අපිට මතකයිනේ 15 වෙනි 16 වෙනි නම් මරණ කියන එක ඊට කලිනුත් වෙන්නේ නැති ඒක ලොකු මතකයක් ඒ වගේ නැහැ. ඒ කාලේ නම් 16 17 18 19 20 21 22 මේ අවුරුදු ගානට කොච්චර අය අපිත් එක්ක ඉඳලා මැරලා යන්නේ නැද්ද? අපි කොච්චර මලගල් වල රැය එළි වෙනකන් දවස් 6 7 ඉන්නේ නැද්ද? කොච්චර සෝනවල් වල ගිහිල්ලා මැරිච්ච යාළුවන්ට මැරිච්ච මිනිස්සුන්ට වලවල් කපන්නේ නැද්ද? ඔයගොල්ලොත් කරලා තියෙනවනේ. කොච්චර කවුරු හරි මැරුණා කිව්වහම පටියක් ගාගෙන ওই පටියේ සුදු කොටි අර සුදු ඉටිකොල වලින් ගැට ගහන්නේ රැලි ඒව ගැට ගහන්නේ නැද්ද? කොයිතරම් බැනර් ගහලා නැද්ද? කොයිතරම් පෝස්ටර් අලවල නැද්ද? හැබැයි කවදාවත් හිතුවේ නැති දෙයක් ඒකේ තිබ්බා. මොකද්ද? ඒ තමයි මේ ජීවිතේ කොච්චර සෙල්ලම් දැම්මත් දවසක මේ ජීවිතය අතහැරලා දාලා යන්න වෙනවා කියන එක. එදා තමයි කල්පනා වුණේ මේ කතාව දැනෙනකොට මේ කතාව ඇහෙනකොට මේ කතාව සිහි උපදිනකොට. ඉගෙනගෙන රස්සා කරලා ගෙවල් දොරවල් හදාගෙන දරුවෝ බිරින්දෑවරු හදාගෙන උන්ට ඉස්කෝලේ හොය හොය කට්ට කාලා උන් ඉස්කෝලේ එක්කන් ගිහිල්ලා දාලා
උංග ලොකු කරවල උන්ගේ කෙනේලිකම් මැද්ද උංග ලොකු කරවල එහෙම නෙනේ. එහෙම වෙනවා. ඇයි නැද්ද? අම්මෙක් තාත්තෙක් ගෙදරක රණ්ඩු වුණොත් මම උදාහරණයක් කියන්න. රණ්ඩු වුණොත් අම්මා පොලිසියට කතා කරලා කිව්වා කියලා හිතන්නකෝ. තාත්තා බීලා ඇවිල්ලා රණ්ඩු වෙනවා කියලා සාමාන්‍යයෙන් මේ වෙන දේවල් ගෙදරක. පොලිසියෙන් ඇවිල්ලා තාත්තා එක්කන් යනවා. දරුවෝ තාත්තා කොච්චර හරි වුණත් අම්මත් එක්ක ගෙදර තනි වෙනවා. හැබැයි තාත්තා දවස් දෙකක් පොලිසියේ ඉඳලා ආයිත් ගෙදර යවනවානේ. ආවට පස්සේ ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නැහැ සමහරක් වෙලාවට. මේ කියන්නේ එම මේ ජීවිතේ තියෙන දේවල්. හොඳට පොළොවේ පස් පාගල ඉන්න මිනිස්සු මේවා දන්නවා. ආයිත් වැඩට ගිහිල්ලා හවසට එනකොට අතේ ටොපි ටිකක් ගුලි කරගෙන එනවනේ. දරුවෝ ගියේ නැහැ පොලිසියට. අම්මා ගියේ නැහැ පොලිසියට. හැබැයි තාත්තා ආපහු හම්බ කරලා ගෙනල්ලා දෙන්නේ අම්මට. එහෙම තාත්තලා ඕන තරම් සමාජෙ ඉන්නවා. එහෙම අම්මලත් ඕන තරම් සමාජෙ ඉන්නවා. තාත්තලා රණ්ඩු වෙලා ගහනකොට දරුවොත් අරගෙන ගෙදරින් එළියට ගිහිල්ලා තැන් වල වැටිලා නිදාගෙන ආපහු උදේට එළිය වැටෙන්න කලින් කවුරු හරි දකී කියලා රෑ මැද්ද ගෙදරට රින්ගන අම්මලා ඉන්නවා. නැත්තේ නේ? හැමදාම රෑට තාත්තා බීලා ගෙදරයි කියලා බයෙන් උයලා පිහලා පැත්තකට වෙලා ඉන්න අම්මලා ඉන්නවා. දාලා ගිය මිනිස්සු එවුන්ගේ අසත්පුරුෂකමට ගියාට ආපහු වෙයි කියලා වෙන මිනිස්සෙක් දිහාවත් බලන්නේ නැති අම්මලා මේ ලෝකේ ඉන්නවා. දරුවන්වත් හදාගෙන කුලී වැඩ කරගෙන එක එකාගේ රෙදි හොදලා එක එකාගේ වළම්පිගම් හොදලා තමන්ගේ දරුවෝ ස්මාර්ට් කරන අම්මලා තමයි මේ ලෝකේ වැඩි. විශේෂයෙන්ම අපේ ලංකාව ගත්තොත්. එක එකාගේ කුලී වැඩ කරලා ලිං අස්සේ බහැලා කුඹුරු අස්සේ බහැලා උදළු සවල් එක්ක හම්බ කරලා ගෙදරට කන්න ගෙනියන තාත්තලා තමයි මේ ලෝකේ වැඩි. සුරංගනා ලෝක එවම හීන ලෝක. මේ ඔක්කොමත් එක්කම ජීවත් වෙලා අවසානයේ තාත්තට මැරෙන්න වෙනවා. හෝ අම්මට මැරෙන්න වෙනවා. එදාට ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා පින්වතුනි මේ අම්මව හෝ තාත්තා එක්කන් ගිහලා සොහනකට දාලා එනවා මිසක් ඒ තාත්තට එතනින් එහාට මොකද උනේ කියලා හිතන්නේ කවුරුත් නැති වෙනවා. පිළිසරණක් නැති හැටි. හිතන්න අපි ගිහිව හිටියානම් කුලී වැඩ නොකරන්නේ කියලා වෙන මොකක් හරි වැඩක් කර. ඕකම තමයි. එකම දේ. එක මට්ටමින් එකම දුක විඳිනවා මිනිස්සු. එකෙක් පොඩි ඉස්කෝලේකට යන්නේ. එකෙක් ලොකු ඉස්කෝලේකට යනවා. එකම දුක විඳිනවා. මේ රේස් එක දුවලා අවසානයේදී මැරිලා හිතන්න මම කියලා මං මැරිලා මාව ගිහිල්ලා වලප්පල්ලේ දාලා මිනිස්සුන්ගේ ලෝකේ ජීවත් වෙනවා නම් ආයි මං ගැන හිතන්නේවත් නැතු. ආයි මාව ගොඩ අරගෙන ඉන්න බලන්න කවුරුත් එන්නේ නැත්තම්. මොකක්ද මේ ජීවිතයේ අර්ථය? අනිත් එක හොඳයි වලේ හරි දැම්මොත් කෝටන් ගහක් කර හිටවයි. වලේ දැම්මොත් කෝටන් ගහක් කර හිටවයි කියමු. මිනි වල සල්ලි වලට අරගෙන අර ටයිල් එහෙම ටිකක් අතුරලා. මේක ප්‍රශ්නේ තමයි ඊළඟට යන්න වෙන්නේ සසරට. අන්නේ සසරට යද්දී තමන් කරපු හොඳ නරක කුසල කර්ම වශයෙන් සසරට අරන් යනවා විනා තමන් ඊට අනුරූපී උප්පත්ති ලබනවා විනා එක උප්පත්ති හිතන්න බෑ. මේ බල්ලෝ එනවා සමහර වෙලාවට අපේ පෙර ජීවිතේ තාත්තලා. මේ ගැරඩි එනවා සමහරක් වෙලාවට මේ ජීවිතේ ළඟ ඉඳලා මැරිච්ච තාත්තලා. මේ වවුල්ල පියාඹනවා සමහරක් වෙලාවට ඔළුවේ වැදි අපි එළියට එලවනවා. මේ ජීවිතේ ළඟ ඉඳලා මැරිච්ච අම්මලා. මේ හරක් ඇවිල්ලා බඳිනවා සමහරක් වෙලාවට මේ ජීවිතේ ළඟ ඉඳලා මැරිච්ච අක්කලා නංගිලා. පොඩි වහුපැට උපදිලා ඉන්නවා අපි දකිනවා. මේ සෙනසුන ඇතුලේ යනකොට මේ මැරිච්ච මිනිස්සු කවුද දන්නේ? තාත්තා කියලා දන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ, යාට තේරෙන්නෙත් නැහැ. ඒකනේ ජීවිතයේ යථාර්ථය. පිංගුතුනි. මෙන්න මේ සංසාර ගමනකට වැටෙන්න වෙනවා නම් හිතන්න. මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවා නම් ඇයි ඇහැ පිනෝ කන පිනෝ ජීවත් වෙලා අවසානයේදී මරණය දක්වා යන ගමනක් පෝෂණය කරන්නේ? පටන් ගන්න තැන දුකක් නම් ඉවර වෙන තැන දුකක් නම් ඒකේ මැද්දේ සැපයක් හොයන්නේ මොකටද? උපතෙන් පටන් අරන් විපතෙන් ඉවර වෙන ජීවිතේ
මැද සැපත හොයන්න යන්න එපා. උපතත් විපතත් අතර තියෙන්නේ මහා පීඩාවක් විතරයි. උපතත් විපතත් අතර සැපත හොයන මිනිස්සු පීඩාව උඩට තව තව පීඩාව දාගන්නවා. ඒකයි වෙන්නේ. පීඩාව උඩට තව තව පීඩාව දාගන්නවා. පින්වතුනි, අපි කවදාවත් උපතත් විපතත් මැද්දේ සැපතක් හොයන්නේ නැහැ. ඒ සැපතක් හොයන්නේ නැති නිසාම භික්ෂුව කියන කෙනා අර රේස් එකේ මහන්සි වෙන්නේ නැහැ. මහන්සි වෙන්නේ නැහැ. මොනවාද? කම්සප් හොයන්න මහන්සි වෙන්නේ නැහැ. දැන් අපි දැන් තරුණ කාලේනේ මහාන වෙන්නේ. මහාන වෙනකොට මට අවුරුදු 22යි. එතකොට මේ ගෙවුනේ පැවිද්දේ අවුරුදු 5ක් ජීවිතේ තරුණ කාලේ. එතන මදයෙන් මත් වෙනවනම් යාළුව ඇසුරු කරන්න තිබ්බනම් යාළුවොත් එක්ක විනෝද වෙන්න තිබ්බනම් ලස්සන කාලයක් අපිට තිබ්බේ. හැබැයි මං පැවිදි වෙන්න එන දවසෙත් මං එනකොටත් මට මතකයි මගේ යාළුවෝ එකතු වෙලා පිට්ටනීට වෙලා හිටියා. මං සුදු සරමුකුයි සර්ට් එකකුයි දාගෙන එහෙමම සෙනසුනකට ගියා. ඒගොල්ලෝ අදටත් පිට්ටනියට යනවා ඇති. මොකක් හරි සැපයක් හොයාගෙන සෙල්ලම් කරන්න යාළුවෝ ඇසුරු කරන්න. හැබැයි දැන් ධම්මජෝ සයින්ස් අවුරුදු 6කින් ගිහිල්ලා නේ. නුමුත් වෙනස තමයි ඔවුන් අදටත් වෙහෙසෙනවා. ඔවුන් අදටත් මහන්සි වෙනවා. ඔවුන් අදටත් පීඩා වෙනවා. ඔවුන් අදටත් රේස් එකක අපි රේස් එක දුවන්නේ නැහැ. ඔවුන් ලබන සැපය නිසා වෙහෙසින් ලබන සැපයක්. අධාර්මිකව උපයපු ධනය අධාර්මික ධනයක්. වෙහෙසින් උපයපු සැපත වෙහෙස කර සැපතක්. අපි සතුටින්ද? අනේ සතුටි. කන්න ලැබෙන්නේ මොනවද? බොන්න ලැබෙන්නේ මොනවද? ඒවා වැඩක් නෑ පිටුර. යාපෙත් ඇලක් තියෙනවා. පෑන් පහසු වෙන්න තරම මොහොම කැලේ වැද්දෙන් පැනලා පෑන් පහසු වෙලා ආයි කුටියට එනවා. ඉඳගෙන ඉන්න හිතුරා මේ හොඳ ගහක් හොයාගෙන ගහ යටට පැදුරක් දාගෙන ඉඳන් ඉන්නවා. එතන එම්මම ටිකක් සැතපෙන්න හිතුනොත් පැදුරේ මෙට්ටයක්කුයි පැදුරකුයි දාගෙන එතන චූට්ටක් කියලා සැතපෙන්න පුළුවන්. පොතක් කියවන්න හිතුනොත් එම්මම ගහ යටට වෙලා පොතක් කියවන්න පුළුවන්. බුදුන් වඳින්න යන්න හිතුනොත් ඕම් අනිත් පැත්තෙන් කැලේ මැද්දෙන් පැනලා බුද්ධ මන්දිරයට ගිහලා බුදුන් වඳලා එනවා. ඒකට ගියාට පස්සේ ඒකට ටයර් එකක් දාලා තියෙනවා. මම මේ කියන්නේ ඕනන් ටිකක් වෙලා ඒකෙත් ඉඳගෙන ඉඳලා ආයිමින් සරේ කළුවරේ මේ පාර දිගේ කුටියට ආවම හරිම සුන්දර කුටියක් තියෙනවා. ඔයික ඇතුළට ගියාම ඔයික ඇතුළේ එක පැත්තකින් බුදු පිළිමයක් පේන්න තියෙනවා. අනිත් පැත්තෙන් පොත් ටිකක් පේන්න තියෙනවා. බලන්නකො ජීවිතේක නිදහස. ආයිනාන්න යන්න හිතුනොත් හෙට උදේ එන්න කියලා ආයිනාන්න යනවා. දානිය විල්ල තියෙනවා. වතුර ටික තියෙනවා. මහා පුදුමයි වින්ගතුනි. මේ සේනාසනෙත් ඉන්න බල්ලු 20ක් විතර. උන් ඉතින් යන්නේ එනකොට කකුලේ ඇවිල්ලා පැටලිලා ඉඹල කරලා යනවා. කුරුල්ලන්ගේ සද්දය හෙන්න තියෙනවා. විල් ටික දැක්කම නෙළුම් මල් පිපිලා තියෙනවා බුදුන්ට පිදෙන්න වගේ. බෝ කුටිවල කරඬු තියෙනවා. කරඬු ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ජීවමාන ධාතුන් වහන්සේ. චුට්ටක් එහෙට මෙහෙට කැරකිලා බැලුවාම පේන්නේ සිවුරු විතරයි. උන්වහන්සේලා ගාව ඉරිසියාකම් නැහැ. කුහකකම් නැහැ. පීඩාවක් නැහැ. දැක්කාමත් සනීපයි. මතක් වුණාමත් සනීපයි. පුදුම නිදහසක් නෙදී. මේවා ගන්න පුළුවන් ද මේකද අර ජීවිතේ අවසර පිට්ටනියට ගිහිලා ක්‍රිකට් ගහලා එහෙම ගන්න බෑ. පරුස වචනයක් ඇහෙන්නේ නැහැ. මේ ඇහෙන්නේ මේකද හිතරි දෙවෙන වචනයක් කියවෙන්නේ නැහැ. දැක්කම ඇඟිලි බැඳගෙන කතා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. කොහමනේ? කොහමද නිදහස? ඒ නිදහස උඩට තව එකක් වැටෙනවා ධර්මය. ඒක වල්බూరు නිදහසක් නෙමෙයි. ඒ නිදහසේ කැමති දේවල් හිත ඕන දේවල් ක්‍රිකට් ගහ ඉන්නේ නැහැ හවසට. වොලිබෝල් ගහ ඉන්නේ නැහැ, බැඩ්මින්ටන් ගහ ඉන්නේ නැහැ. දෙපැත්තට බෙදිලා. කබඩි කර ඉන්නේ නැහැ. මොකද කරන්නේ? පොතක් කුටියකට ගිහිල්ලා වටපිට බැලුවොත් කසින මණ්ඩලයක් තියෙනවා. පොතක් පෙරලලා බැලුවොත් බුද්ධ භක්තිය, නිර්වාණ විනිශ්චය, ත්‍රිපිටක ග්‍රන්ථ. සමහර කුටි ගාවින් යනකොට මට ඇහෙනවා පිරිත් දාලා තියෙනවා. මේ කුටි ටික පව් කරගෙන යනකොට පිරිත් තාගෙන යන්නේ. මෙහෙම නම් දැන් ඔය බුද්ධ මන්දිරයට යන පාරේ තියෙනවා කුටි 10ක් 12. ගියොත් ඒ කුටි ගාවින් එක ස්වාමීන් වහන්සේ නමක් පිරිත් අහනවා. එක ස්වාමීන් වහන්සේ නමක් බණක් අහනවා.
එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා, තව ස්වාමීන් වහන්සේ නමක් සිවුරක් හොදලා වැලේ වනනවා. මහා පුදුමයි පින්වතුනි. අර ඔයගොල්ලෝ දකින්නවා නේද පින්තූරවල මේ පැරණි ගම්මාන. ඔයගොල්ලෝ කියන්නේ ෂා ඒ කාලේ ලස්සනයි කියලා. මේ ලස්සනයි. ඒ කාලේ ලස්සන නෑ. මෙහෙ ඇවිල්ලා බලන්නකො. මේ නිදහසින් ලබන ප්‍රීතියට කියනවා නිරාමිසයි. ආමිසයකින් නෙමෙයි මේ ලබන්නේ. තමන් තුලින් උපදවාගත්ත විවේකයකින්. කෙලස් පස්සේ දුවන්නේ නැති කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේවා යට කරපු අංග පාතූර් භාවයෙන් ලබන විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන උපදවාගෙන වාසය කරන භික්ෂුන් මේ ලෝකේ වැඩ ඉන්නේ. විපස්සනා ඥාන උපදවාගෙන ලෝකයේ තියෙන සංස්කාර පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන භික්ෂුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. ඒ නිසා උපතත් විපතත් අතර අර කියන ක්‍රූර සැපත හොයන්නේ නැතුව නිදහස් වෙන්න. දරුවන්ට ඉස්කෝලේ හොයන්නයි, දරුවෝ හම්බ හදන්නයි, උංග පන්ති ගිහිල්ලා දාන්නයි, විභාගෙට බෝධි පූජා තියන්නයි, නෝන ලසනීපුණා විස්පිරිතාලේ ගානේ කැඳ පැකට් බත් පැකට් උස්සයි යන්නයි. මොකටද මරණයෙන් කෙලවර වෙන ජීවිතයක මේ නාඩකම්? පුළුවන් නම් නිදහස් වෙලා බලන්න. දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න නැහැ. ටියුෂන් ගෙනියන්න නැහැ. අර ස්කවුටින් කරන්න ඕනි කියන්නේ නැහැ, බැඩ්මින්ටන් ගහන්න ඕනි කියන්නේ නැහැ, වූෂු කරන්න ඕනි කියන්නේ නැහැ, ක්‍රිකට් ගහන්න ඕනි කියන්නේ නැහැ. මේක හරිය නිදහස්. අරයට දරුවා අරයට ගහලා කියලා නඩු වෙන්නේ නැහැ. උන් නරක වේද කියලා හිත ඉන්න ඕනේ. කෙල්ල පැනලයිද කියලා හිත ඉන්න ඕනේ. කෙල්ලව කාටද බන්දලා දෙන්නේ කියලා හිත ඉන්න ඕනේ. සමහර තාත්තලට අම්මලට තියෙන ප්‍රශ්න සල්ලිත් තියෙනවා, කෙල්ලත් හොඳයි බන්දලා දෙන්නේ කික් නෑ. බැඳලා ගියාට පස්සේ මොනවා වෙයිද කියලා හිතෙනවා. මාත් යනවා කියලා හිතෙනවා. ඔන්න ජීවිතේ හැටි. මේ දෙකේ තියෙන වෙනස තේරුම් අරගෙන පින්වතුනි නවතින්න බලන්න. ඒ නිදහසට ධර්මයක් වැටුනහම ඒක තව ලස්සනයි. කොහොමද? පින්වතුනි ධර්මතාවයක් විදිහට අපි හිතමු මෙහෙම අපිව උපතින්නම් විපත දක්වා, මේක හොඳ ලස්සන කතාවක්. උපතින්නම් විපත දක්වා අපි යන ගමනේ ජරාපි දුක්ඛ. අපි ටික ටික වයසට යනවනේ. හරිද? දැන් අපිට තේරෙනවා කල්පනා කරලා බලහම විතර අනාගතය ගැන මාර මේ කලුවරක් තියෙන්නේ. කියන්නේ වයසට යනවනේ. වයසට ගියාම ෂෝක් එකට ඉඳී. ඒ ඉතින් මගේ යන්න පණ නැහැ. දැන් අර මම මේ කියන්නේ සුන්දර ජීවිතයක් මෙහි ඉඳන් බුද්ධ මන්දිරයට යනවා, ඇලට යනවා. දැන් ඕගලන්ට හිතෙන්නේ නැති අප්පා. මේට ආව නම් හොඳයි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වයසට ගියාම කොහොමද ඇලට යන්නේ? හිතන්න 65ක් විතර වුණා කියලා. දැන් බුදුන් වඳින්න තියා පාන් කෑල්ලක් කඩා ගන්න බැරි වෙනවා. අන්න ඒකට මොකද කරන්නේ? දැන් මාරෙඩ එතනත් නෑ මෙතනත් නෑ දැන්. පින්වතුනි වයසට ගියාට පස්සේ හරි අමාරුයි. මං කියන්නේ නෑනේ මේ වයසක අම්මලට මම මේ බණ කියන්නේ තාත්තලට සහ වයසට යන්නේ නැත්තන්ට. මේ වයසට ගිහිල්ලා මග යන්න පණනිතේ මේ බණ ටික අහන් ඉන්නවනම් ලැජ්ජ වෙන්න. හරි. මං කියනවා වයසට යෑම ගැන. පින්වතුනි මේ වයසට ගියාම මම දැකලා දැන් අපි මෙහෙම අයියෙන් ඇවිදිනවනේ. වයසට ගියාම අඩිය අඟලක් ඉස්සෙන්නේ සමහරුන්ගේ. මෙහෙම චුට්ටක් මේ හරියනම් මේ කෝච්චයක් යනවා වගේ. හැකරල්ලක් යනවා වගේ මෙහෙම මට පෙන්වන්නේ කොහොමද ඉතින්? මෙන්න මෙහෙම. ඔන්නෝම තමයි ඇවිදින්නේ. ඒකත් මේ යන ගමන් වැටෙනවා දඩස් ගාලා. දැන් මට මතකයි මම වයසක ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කළා මගේ පැවිද්දේ. මේක හොඳ අත්දැකීමක්. මේක හරි වටිනවා. මේ උන්වහන්සේට එක පළවෙනි දේ තමයි ඔය කියන ඇවිදින්න. උන්වහන්සේට ඇවිදින්න බෑ. ඇවිදින්නේ මෙහෙම කෝච්චිය වගේ. ඒකත් කාමරේ ඉඳන් සංඝාවාසයට එන්න උන්වහන්සේ තැන් 5ක විතර නවතිනවා. දොරේ උළුවව ගාවට ඇවිල්ලා පළවෙනියටම හතිය අරිනවා.
ඊට පස්සේ ආයිත් බිත්ති අල්ලන් හැරමිටියක් එක අතින් අල්ලන් අනිත් අතින් බිත්ති අල්ලගෙන ඇවිල්ලා තව තැනකදී ආයි හති අරිනවා. ආයි හති අරිනවා. ඊට පස්සේ පුටුව ගාවට ගිහලා ඉඳ ගන්න බෑ. අර හරියටම ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනවා වගේ මෙහෙම පුටුව ගාවට ගිහලා එක පාට දඩස් කාලා පුටුවට වැටෙනවා. කියන අර දනිස්සෙන් ගැම්ම ගන්න බෑ. අපේ දනිස්සෙන් අපි හිමින්සරේ මෙහෙම පහත් කරනවා ලෑන්ඩ් කරනවා. එහෙම බෑ. ඕව ගිය ගමන් වැටෙනවා ඩොග් ගහලා. හම්මේ කියනවා. මට තාම මතකයි මගේ කම. හම්මේ කියනවා. ඊට පස්සේ එතන එකට ඉඳගත්තොත් 5 විතර වෙනකම් මෙතන. පොතක් කියවන්න බෑ. කට නිකන්ව මෙහෙම වෙවි තියෙන කට. කට නිකන්ම මෙහෙම වෙවි තියෙනවා. පොතක් කියවන්න බෑ. ඇස් වලින් කබ එනවා කඳුළු වෙනවා. සමහරක් වෙලාවට කටින් කෙලවැක් කෙරිලා. සමහරක් වෙලාවට කැසිකිලියට යන්න ඕන වුණාම කැසිකිලි යා ගන්න මෙහෙම ඉතින් නම් අඩි 25ක 30ක දුර. උන්වහන්සේට දැනෙන්නේ නෑ. මම කියන්නේ දැනෙන්නේ නෑ Tamante ඒ කාර්යයට යා යුතුයි කියලා. සමහරක් වෙලාවට ඇඳගෙන ඉන්න සිවුරු අඳනවලම මල මුත්‍රා පහ වෙනවා. ඔන්න මල මුත්‍රා පහ වෙනවා ඇඟේම. කවුරු හරි පොඩි හාමුදුරුවෝ කෙනෙක් ඕක අස් කරන්න ඕනේ. හැම හාමුදුරුවෝම සත්පුරුෂ නෑනේ. කොච්චර බයින වැද්ද සමහර වෙලාවට. මේ මල කරුමේ මෙහෙමයි අරකයි මේකයි කියලා සමහරු බයින වෙතිනේ. මොකද හැම කෙනෙක්ට මේ ගුණය පිහිටන්නේ නෑ. මට මතකයි උන්වහන්සේ ආපහු අරගෙන ගිහිල්ලා. ඒ අනුකර සමහරක්කට මුත්‍රා ටික හැලෙනවා මුළු සංඝාවාසි දිගේම. මල මුත්‍රා ටික හැලෙනවා. උන්වහන්සේව ගිහිල්ලා මුලින්ම ඉන්දෝනවා. වොෂ්රූම් එකේ ඉන්දෝලා අර මුළු සංඝාවාසෙම සුද්ධ කරගෙන ඇවිල්ලා උන්වහන්සේව පෑන් පහසු කරන්න ඕනේ. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් ගෙදරකේ හිටියනවා. ගුටි කන්න වෙනවා දරුවන්ගේ. ඒ දරුවෝ එහෙම ආදරේ නැහැ පින්වතුනි. එහෙම නැහැ. ආයෙත් මම මේක හොඳටම දන්නවා ලොකු වෙනකොට එපා වෙනවා. ඉඳලම තමයි දරුවෙක් එහෙම කරොත් කරන්නේ. ඊ පෙරේද පුංචි දුවක් ඔය වගේ මෙසේජ් එකක් දාලා තිබ්බා. තමන්ගේ තාත්තට මල මුත්‍රා හිර වෙනකොට ඒ දුව තමන්ගේ අත දාලා මල මුත්‍රා ඇදලා තියෙනවා පින්වතුනි. හිර වෙනකොට. හිතන්න මේ ජීවිත එක්කන් ගිහිල්ලා හිස බානකොට හිස බාන්න දැන් මේ අපේ නම් කොණ්ඩේ කපනකොට පින්වතුනි රැලි වැටලා නැති නිසා අමාරු නෑ දැනට. දැන් මේ කොණ්ඩ රැවුල් කපනකොට. අර ස්වාමීන් වහන්සේගේ දැන් කොණ්ඩ රැවුල් කපන්න බෑ රහම රැලි වැටිලා. ඒවා මෙහෙම ඇදලා කපන්න ඕනේ. උන්වහන්සේ ඇඟ අතුල්ල ගන්න. පිට අතුල්ල ගන්න බෑ. වයසට සමහරක් දැන් මට හිතලා තියෙනවා දැන් ඔය ඇඟේ පතේ ජරාව ටිකක් හරි ඇඟේ ඉතුරු වුණොත් පණුව ගහනවා කුණු වෙලා. ඊට පස්සේ සිවුරු වන්දන හරියට හේදිලා සබන් වාටිවල තිබ්බොත් පණුව ගහන්න පුළුවන් කැපෙන්න පුළුවන්. ඒ තව කියන්නම්කෝ. සුන්හසේ ගේනවා දානෙට. දානි වළඳන්න පිංගුතුනි. බත් කටක් කන්න උන්හසට විනාඩි 5ක් විතර යනවා. අනලා පොඩි කටක් කනවා. බත් කටවල් 5ක් අධි කන්න බෑ. මොනවත් හපන්න බෑ. සරජාති කන්න බෑ. උන්වහන්සේට වොෂ්රූම් එකට යන්න අමාරු නිසා මට මතකයි පඩික්කමක් තියලා තිබ්බ අපි උන්වහන්සේ කාමරේ. සමහරක් වෙලාවට උදේ ඇවිල්ලා බෙහෙත් ටික දීලා උන්වහන්සේ බෙහෙත් බීලා ඇඳට දාලා අපි යනවා කුටි වලට. අපි වැඩක් කරගෙන එන්න. ගිහිල්ලා හවස එනකොට උන්වහන්සේ අර මේ කැසිකිලි කරපුව පඩික්කමටනේ තියෙන සැර කොච්චරක්ද කියනවා නම් අපිට කාමරේට යන්න බෑ එකපාරට. ඒ තරම් උෂ්ණ සැරයි. උන්වහන්සේ කොහොම ඉන්නවද? අපි පරිමින්ම කරනවා. නමුත් උන්වහන්සේ කොහොම ඉන්නවද? තේරෙනවද මම කියන්නේ? මේ තමයි ජරා දුක කියන එක. සමහරක් වෙලාවට බෙහෙත් ගන්න යනවා මාසෙකට එක සැරයක්. මාසෙකට එක සැරයක් බෙහෙත් ගන්න යනකොට උන්වහන්සේලා අපි ටිකක් ඔය කන්දක් උඩ වගේ සේනාසනයක හිටියේ ටිකක් පහළට යන්න ඕනේ පහළට. මේ මොකද වෙන්නේ පහළට යනකොට උන්වහන්සේ කකුල අර උස ගන්න බෑනේ ගල් වල ඇනෙනවා. සමහරක් වෙලාවට අපි ස්වාමීන් වහන්සේලා උතරන්නේ අපි සෙනසුනේ වැඩිට සියලු ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරා. සියලු ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරා. මාරුවට වඩාගෙන අරන් ගියේ. වාහනේට දාගන්න බෑ. රෝද පුටු වල දාගෙන, ට්‍රොලි වල දාගෙන, ඉස්පිරිතාල ගානේ තියාගෙන ජරා දුක.
හිතන්න මේ ජීවිතය අපේ කෙලවර ඒ වගේ දුක ජරා අපෝ වයසට යනවා වයසට යන කාලේ එහෙම මේ ලේසියෙන් වයසට යනවා කියලා හිතන්න එපා වයසට ගිහිල්ලා හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් වගේ ඉඳී කියලා. වයසට යනවා කියන එක මාර දුකක්. ඒකේ විඳින්න වෙන ඒකේ තියෙන ඉෆෙක්ට් එක පොඩි නෑ. ඒකේ විඳින්න වෙන පීඩාව පොඩි නෑ. ඔන්න ව්‍යාධි දුක, ජරා දුක කියන එකේ තත්ත්වය. දැන් ජාතියේ උපත විපත මැද්දේ අපිට හම්බ වෙනවා ජරාව. උපත විපත මැද්දේ ජරාව හම්බ වෙනවා. උපත විපත මැද්දේ ජරාව හම්බ වෙනවා. සැපතක් නෑ. ජරාව හම්බ වෙනවා. ඒකටම එකතු වෙනවා ආයි ටික කාලයකදී ව්‍යාධි. අර ඔය ස්වාමීන් වහන්සේට මං කියන නැසෙර මේ බැලන්ස් එක නෑ ඇඟි. ඒ නිසා ඇදගෙන වැටෙනවා ඩඩස් ගාලා බිමට. ඊපස්සේ සමහරක් වෙලාවට ඔය ටිකක් වයසට යනකොට සිහිය ටිකක් විකල් වුණා. එතකොට බෙහෙත් පෙත්තක් කියනවා ඒ පෙත්ත බිව්වහම මත් වෙනවා වගේ කියන්නේ සැරට පැටිලා නිින්ද යනවා. ඒවට තමයි අර මුත්‍රා හැම සැරට පිට වෙන්නේ. ඊට මට මතකයි ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මං ඕක ගැහුවා. උන්වහන්සේට ડોක්ටර් කියලා දීලා මේ අතට උන්වහන්සේ අර ගාන හැම වෙලාවකම මගේ දිහා මට මතකයි. ඔක ගාන්න ඕනේද වගේ එකේ මේ වේම කරලා බලනවා. ඕම්මමයි බැලුවේ. හැබැයි උන්වහන්සේගේ අසනීප නිසා මට ඒක ගහන්න වුණා. ඒ ගාන හැම වෙලාවම මට ඉතින් පෙන්නන්නම් වෙනවා. අර අයියෝ ගාලා මහා වේදනාවක් පිට කරනවා. හැමදාම ගහන්න උනා. හැමදේම ගහන්න. ටික දවසක් ගහලා අත බලනකොට අතේ රහිල් හැදිච්ච තැන්වල තුවාල එකක්. හිතන්න ඕක. ආදරෙන් නොගහන සැරෙන් ගහන කෙනෙක් අහුවුණා. අන්නේ නිසා ජීවිතේ හරි පීඩාවක්. ඔය ජරාව ව්‍යාධිය. ඔය ව්‍යාධිය කියන එක හරියට වැටුණා. දැන් අර මල මූත්‍රා කරන්න පිංගුතුණි ඇවිද ගන්න එහෙම හරි යන එක ලොකු දෙයක්. සමහරුන්ට මල මූත්‍රා පිට වෙන්නේ නැති වුනහම ඒවට ගන්නවා බෑග්. මූත්‍රා බෑග් එක ඉනේල්ලන් තමයි ඉන්න වෙන්නේ. සමහරුන්ට කියනවා මූත්‍රා යනවා මදිවට යන මූත්‍රා යන ගාන ලියන්න කියලා. සමහරුන්ට එහෙම කියනවා. ඒවා ගහගෙන අර කැනියුලා ගහගෙන මහා පුදුම පීඩාවක් ජීවිතේ විඳින මේ දැන් එන ඔපරේෂන් ඒවා ව්‍යාධි දුක් ගන්නට දාන්නවත් එපා. ව්‍යාධි දුක් තමයි. හැබැයි අරවත් එක්ක එන ඒවා මහා වේදනාකාරී. සමහරුන්ට සීනි හැදෙනවා. සීනි හැදෙලා heart attack එකක් හැදෙනවා. සීනි heart attack දෙකම තියෙද්දි බයිපාස් එකක් කරන්න එනවා. දැන් බයිපාස් එක කරගන්න බෑ heart attack සීනි නිසා. ඊට පස්සේ වකුගඩුවක් නරක් වෙනවා. දැන් වකුගඩු ඔපරේෂන් එක කරන්න බෑ heart attack එකක් ඇයි කියලා. දෙවෙනි පාර ආයි heart attack මට මේ මම හරි ඉස්සෙල්ලා කිව්ව එක දුවක් එහෙම කරා කියලා ඒ දුව මට පණිවිඩයක් දාලා තිබ්බා එහෙම වුණා කියලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ මේ වකුගඩුව නරක් වෙලා ડોක්ටර් කියනවලු බයිපාස් එක කරන්න බෑ දියවැඩියාව නිසා වකුගඩු ඔපරේෂන් එක කරන්න බෑ heart attack නිසා. ඒ ඉද්දි දෙවෙනි heart attack එකත් එනවා. ඊට පස්සේ අක්මාව නරක් වෙන්න ගන්නවා. ඊට පස්සේ මොළයට විස බීජයක් යනවා. බලන්න වින්ගුතින් මිනිස්සුන්ට වෙන දේවල් අවසානයේ දුක් විඳලා නැති වුණා. අසුචි මල මුත්‍රා කළු පාටින් යනකොට නැති වුණේ. ඒ ගන්නට මිනිස්සු වැටෙනවා පිටුතුනි. ව්‍යාධියත් එක්ක මිනිස්සු අසරණ වෙන ගානෙමයි එමටයි. ඔය පහුගිය දවසක මම අපේ අම්මා සනීප වෙලා හොස්පිටාලෙට එක්කන් ගියා මේ අනුරාධපුරේ. යනකොට එක ස්වාමීන් වහන්සේ නමක් මේ රෝදපුටුවක ඉන්නවා. මම අම්මා ගාවිද්දි මගෙත් එක ගිය පොඩි ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගියා. යම් උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියලා තිබ්බා. අද මේ පුළුවන් කාලේට ගොඩක් අය ඉන්නවා. බැරි වෙනකොට තනියම රෝදපුටුවක හිටියේ මට මතක විදිහට. තනියම හිටියේ. බැරි කාලේට කවුරුත් නැහැ. මේ තත්ත්වයට අපි කාටවත් මුහුණ දෙන්න වෙනවා පොඩි ආයතුන් කියලා කිව්වා. පොඩි ආයතුන් ඕක මේ ළඟකදීත් මාත් එක්ක කිව්වා. එනේ ඒ තරම් එක හිතට කාවැදිලා. ස්පිරිතාලයකට ගියාම තමයි තේරෙන්නේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. පසංගතරව මේවා බින්දුර මේ අතිරේක වෙන දේවල්. මනුෂ්‍ය ස්වභාවිකවම වයසටපත් මේ
ලෙඩවීමට භාජනය වෙනවා ගොදුරු වෙනවා කිව්වහම ඒක කොයිතරම් පීඩාවක්ද. ඒ නිසා ජාතියත් මරණයත් මැද්දේ ජරාවත් ව්‍යාධියත් මිසක් සැපතක් නම් හොයන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ජීවිතය කියන එක හැමතිස්සෙම අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. මේ ලැබිච්ච අවස්ථාවේ අතහැර ගන්නත් එපා. තව කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔය කිව්වේ ප්‍රධාන දුක් ඔය ජීවිතයේදී අප්‍රියයන් හා එකතු වෙන්න අප්‍රියෙහි සංපයෝගය. අප්‍රියයන් හා එක් වෙන්න ලැබීමත් දුකක් නෙනේ. පියෙහි විප්‍රයෝගෝ දුක්. ප්‍රියයන් එක්ක ඉඳලා වෙන වෙන වීමත් දුක. බලන්න අප්‍රිය මිනිස්සු එකතු වුණාම අපේ ජීවිතේම උඩු යටිකුරු වෙනවනේ. ඒතර ප්‍රියයෝ වෙන් වෙලා ගියාම සමහරුන්ට පපුව අමාරු හැදෙනවා. පපුව අමාරු හැදෙනවා පෙන්වතුනි. ලේසි නෑ. හිතන්න අම්මගේ ඉස්සරහා තමන්ගේ දරුවෙක් නැති වුණොත්. අනිත් පැත්තත් එහෙමයි. දරුවෙක් ඉස්සරහා තමන්ගේ අම්මා තාත්තා මරණය කියන එක හිතන්න හදාගන්න මාර මනසක් තියෙන්න ඕන. ඒ අති ප්‍රබල මනස උපදව ගන්නවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙමෙයි. ඊළඟට යං පිච්ඡං ලබති තම්පි දුක්ඛං. යමෙක් තමන් කැමති දේ නොලබනවන අපිට කවදාවත් අපි කැමති දේවල් ලැබෙන්නේ නැහැ පින්වතුනි. අපිට තියෙන ලෝකේ තියෙන දේවල් ගන්න. තියෙන දේ ගන්නවා මිස කැමති දේවල් ලැබෙන්නේ හරි අමාරුයි. ඒ නිසා මේ කොමත් එක්ක බැඳිච්ච ස්කන්ධ පහ සංකිට්ඨේන මේ ඔක්කොම දුක් එකට අකුලෝල එක තැනකට කරලා කිව්වොත් පංච පාදානස්කන්ධා දුක්ඛ. මේ උපාදානියට බඳුන්නුන, උපාදානියට ගෝචර වුණු, උපාදානියට යොමු වන ස්කන්ධ පහ. නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධයෝ මේ ස්කන්ධයෝ දුකක් කියන එක බුදුරණන් වහන්සේ සිහිපත් කළා. දැන් මේ වෙලාවේ අර පිට්ටනි ගානේ, අරේ ගානේ, සංගීත ගානේ, කානිවල් ගානේ කාලය කන්න නැතුව නැවත නැවත මේ ස්කන්ධ පහ ලැබුවොත් නැවත නැවත මේ දුක් විඳින්න වෙනවා කියලා දැනගෙන නැවත නැවත මේ දුක් විඳින්න වීම තුළ සසරේ මහා පීඩාවක් විඳින්න වෙනවා කියලා දැනගෙන ඒ පීඩාවෙන් ඈතර වෙලා යන්න උත්සාහ කළ යුතුයි. ඇයි මේ වෙලාව බුද්ධෝත්පාද කාලය, කල්යාණ මිත්‍ර සේවනය, සද්ධම්ම ශ්‍රවණය ඔක්කොම ලැබිලා තියෙන්නේ. දැන් ධම්මානුධම්ම පටිපදාවේ ඉතින් විතරයි තියෙන්නේ. ධම්මානුධම්ම පටිපදාව පිටුතුනි මේ සමහරු කියනවා මට මේ ඇහිලා තියෙනවා. සමහර निराගමිකයයි කියා ගන්න කල්ලි මට ඇහිලා තියෙනවා කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය තමයි ලොකු. ඔය චෛත්‍ය වලට පූජා තියන්නේ කියලා නේ. ඒ ඔවට මේ තරුණ පරම්පරාව ටිකක් අහු වෙනවා වැඩි. පිටුතුනි ඔබ මතක තියාගන්න. සමහරු ඔය කියනවානේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය විතරයි අපි අදහන්නේ. අපි ඔය චෛත්‍ය වන්දනා මේ වන්දනා ඒ වන්දනා කරන්නේ නැහැ කියලා. ඔබ හොඳට බලන්න. ඔය කියන එකදු निराගමිකයෙක්වත් දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය තියෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවද? සුරාපානී කරන්න එපා කියලා කියන නොබී ඉන්නවද? ගිහි ජීවිත ගත කරන්නේ නැද්ද? දැන් දර්ශනීය හැසිරෙන්නේ එහෙමද? දැන් දර්ශනීය හැසිරෙනවද? කෝ දර්ශනීය හැසිරීම? එහෙම දර්ශනීය හැසිරෙන්නේ. එනිසා සුකුමාල කතාවලට රැවටෙන්නේ නැතුව ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක බුදුන්ට මලක් පූජා කරන්න. ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක ධාතුන් වහන්සේලමක් දැක බලාගෙන වන්දනා කරගන්න. ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක පින්කමක් කරගන්න. ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක ජීවිත යථාර්ථය පිළිබඳව කල්පනා කරන්න භාවනාවක් විදියට යෝනිසෝ මනසිකාරයක් විදියට. ඉඩ තියෙන කල්පනා තියෙන වෙලාවක ඉඩ තියෙන කල්පනා දෙකම තියෙන වෙලාවක මේ ආර්ය තෘෂ්ණිම් භාවය ඇතුළාන්තේ ධර්මතා ගැන හිතමින් ජීවත් වීම සිද්ධ කරන්න. රකින්න පුළුවන් දවසට සිල් රකින්න. පුරන්න පුළුවන් දවසට පිළිවෙත් පුරන්න. දකින්න පුළුවන් දවසට ගුණ දකින්න. වඩන්න පුළුවන් දවසට වෙර වඩන්න. නිවෙන්න පුළුවන් දවසට මේ සසරෙන් නිවෙන්න. උත්සාහ කරන්න පුළුවන් දවසට උත්සාහ කරන්න. කරත් ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන ලැබිය හැකි නිර්වාණය ඒකාන්තයෙන් ලබන්න පුළුවන්. නැතොත් හැමදාම සසරි පරාජිතය වුණා වගේ. ගංගානම් නදිය වැලිකට ගාන්ට බුදුවරු පහළ වෙලා. දැන් මේ අපි පොලේ පය ගාලා ඉන්න පොළවේ තියෙන වැලිකට ගාන. ඒක ගංගානම් නදිය කොච්චර තියෙන්නේ නැද්ද? මේ පොළවේ තියෙන වැලිකට ගානට ලෝකෙට බුදුවරු පහළ වෙලා තියෙනවා. මීට වැඩි ගංගානම් නදිය ගත්තා. ඒ පහළ වෙච්ච හැම කාලෙකම මේ ස්කන්ධ දුකින් මිදීම කියන එක අතහැරිය නිසා
අදත් ඔබ දුක් විඳිනවනේ. දැන් වෙලානේ. වැඩට යන්න තියෙනවා ලැජ්ජ නැති කතා කියන්න එපා. විවේකයක් නේ. එන්න ඕනි. කාලය ගන්න බෑ. ඒ ලැජ්ජ නැති කතාව කියන්න එපා. අලමරිය ඥාන දස්සන විශේෂ අධිගතු. Tamanට විදර්ශනා ඥානයක් ඉපදිලාද කියලා කල්පනා කරන්න. ජීවිත අවබෝධ ඥානයක් ලැබිලාද කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරමින් බුද්ධ ශාසනය ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට විමර්ශාව නිසාම ඡන්ද චිත්ත වීරකේ නිතර 이르දි පහද තුනත් විමර්ශා ඉද්ධි පහදයට වැඩි වීම නිසා මේ නිවන කියන 이르දියට පාදක වෙන ධර්මයන් තුලින් 이르දි පහද ධර්මයන් වඩලා ලබන්න පුළුවන් ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පියන්නේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්විසි ලෝවසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ. ඉතාලියේ පදිංචි එස් නිලූපා දමයන්ති සහ සුජිත් සමන්ත මාරසිංහ දෙපළගේ අගෝස්තු 12 වෙනි දිනට නම් අද දිනට යෙදෙන 19 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ දෙදෙනාගේම දරු දෙදෙනා වන සසින්දු පුතණුවන් සදෙව්මි දියණියට නිරෝගීමත් බව බලාපොරොත්තු වන බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. දෙපාර්ශ්වෙම දෙමව්පිය සහෝදර සහෝදරියන් දූ දරුවන්ට මිතුරු මිතුරියන්ට විශේෂයෙන්ම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන සිටිනවා. සියලු දෙනාට නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වත් මේ ඉතාලියේ පදිංචි එස් නිලූපා දමයන්ති මහත්මියටත් සුජිත් සමන්ත මහත්මයාටත් ඒ වගේම දූ දරුවන්ගෙත් නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තිය පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් එස් නිලූපා දමයන්ති මහත්මිය සුජිත් සමන්ත මාරසිංහ මහත්මිය අගෝස්තු 12 වෙනි දිනට තමන්ගේ විවාහ සංවත්සරය සමරමින් සිද්ධ කරන්නට යෙදුණු මේ කුසල කර්මයේ ඒ දරුවන් දෙදෙනා වන සසින්දු පුතණුවන් සදෙව්මි දියණියටත් මේ පින්වත් අම්මටත් තාත්තටත් තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිවිලා මේ සංසාර රෝගී තරණය කරන්න අවශ්‍ය කරන කායික මානසික නිදික් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. දහන සීල භාවනා අප්තිවර පුණ්‍ය ක්‍රියාවලට සිත නිරන්තරයෙන් යොමු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ ශාන්තිපද ලක්ෂණ සංඛ්‍යාත තුම් නිර්වාණ ධාතු අජරාමර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදට ධර්ම දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.